ආයුෂ වැඩේවා නිරෝගීවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. සුපුරුදු පරිදි ඒ ප්‍රාර්ථනා කරනවා. අද සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අඟහරුවාදා දවස ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. සමහර වෙලාවට හිතෙනවා පිදුරු ගහක උනත් එල්ලෙන එක හොඳයි කියලා. පිදුරු ගහක උනත් එල්ලෙන එක හොඳයි කියලා කියන්නේ අර එල්ලෙනව පැටලෙන්න බලාගෙන ඉන්න උදවියට නෙවෙයි. පිදුරු ගහක උනත් එල්ලෙන්නේ වෙන වෙලාවක පිදුරු ගහක් ගැන විශ්වාසය නොතිවෙන මිනිස්සු පිදුරු ගහේ එල්ලෙන්නේ එහෙම වැටෙන වෙලාවක පිදුරු ගහ හරි තමම බේරගනී කියන විශ්වාසය මත. ඒ කියන්නේ සර්ව සුබවාදී මොහොතක තමයි පිදුරු ගහක හරි එල්ලෙන්නේ. 1860 අවුරුද්දේ අද වගේ දවසක තමයි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වලදී ආතර් ෂෝපන්හවර් කියන දාර්ශනිකයෙ උපදින්නේ. ආතර් ෂෝපන්හවර් කියන දාර්ශනිකයා සර්ව සුබවාදී චින්තාවලියේ ආරම්භකයා විදිහට තමයි සැලකෙන්නේ. පෙසිසිසම් කියලා කියන්නේ වෙනත සර්ව සුබවාදී චින්තනයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ ෂෝපන්හවර්. ඔහු උපදින්නේ 1860 අද වගේ දවසක ෆ්‍රැන්ක්ෆර්ට් වලදී. ඒ නිසා ඔහු ඉපදෙන අද දවස නිකන් අපිට හිතෙනවා පිදුරු ගහක උනත් එල්ලෙන එක හොඳයි. හේතුව තමයි වැටෙන වෙලාවක සියලුම බලාපොරොත්තු අත්තරගෙන ඉන්නවට වඩා පිදුරු ගහක් උනත් තමන්ව බේරගනී කියන විශ්වාසය ඇති කරගන්න එක ඉතාමත්ම වටිනවා. විශ්වාසය තමයි වඩාත්ම වටින කාරණාව වන්නේ. මානසික උත්තේජනය සහ ශක්තිය වෙන්නේ විශ්වාස කරන්න වසන්තයේ එනවා සත්තයි. අපි ගිය ඉරිදා ස්වාධීන රූපවාහිනිය මූලික වෙලා නැත්නම් ජනමාධ්‍ය අමාත්‍යාංශ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය විශේෂ වැඩසටහනක් සියලුම ජනමාධ්‍ය නැත්නම් රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවල විකාශන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එතනදී වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥවරුන් පළ කරපු මතය තමයි වසංගතය ඉතා ඉක්මනින් වියකිල ගිහිල්ලා වසන්තය එනවා සත්තයි කියලා. අපි විශ්වාසයෙන් සතිය ආරම්භ කරමු. වසන්තය එනවා සත්තයි. වසන්තය උදාකරගන්න නම් බොහෝ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. සාකච්ඡාවට එන්න ඩයස්පෝරාවට ජනපති කියයි මේක ඉතාම විශේෂ කාරණයක්. ජාත්‍යන්තර ජනමාධ්‍යවල පවා අවධානයට ලක්වෙන ඩයස්පෝරාවට රටේ ජනාධිපතිවරයා කියනවා එන්න කතා කරන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කළ ප්‍රකාශය අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවේ ජනපති සහතික වෙයි. රඳවා සිටින ද්‍රවිඩ තරුණයන්ට ජනපති සමාව දෙන්න සූදානම්. සාකච්ඡාවට එන්න ඩයස්පෝරාවට ජනපති කියයි. පොරොන්දු ඉටු කිරීමට කොවිඩ් බාධාවක් වුණා. හැබැයි එයින් අදහස් වෙන්නේ නැහැ, පොරොන්දු ඉටු කරන්නේ නැහැ කියලා අපි සැලසුම් සහගත විදිහට ගමනක් යනවා. බෙදුම්වාදය නැතත් අන්තවාදය ගැන පරීක්ෂාව අවශ්‍යයි. ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය දිවයින පුවත්පතේ හිම වාර්තා කරද්දී අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තල දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ ගැටලු අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතුයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතුයි. ඩෙමළ ඩයස්පෝරාවට සාකච්ඡාවට ඇරයුම් කරනවා. මා බලයට පැමිණි පසු ත්‍රස්ත සැකකරුවන් නිදහස් කළා. නැවත වරක් බෙදුම්වාදයක් ඇති නොවන බව සහතිකයි. ඒ සහතිකය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් බව දිනමින පුවත්පත කියද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුවේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවේ ජනාධිපතිතුමා කියනවා ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවා. එක්සත් ජාතීන්ගේ උපරිම සහාය ධනාත්මක ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එහිදී කර ප්‍රතිඥාව අද දිනමින පුවත්පතේ සමගම වාර්තා කරනවා. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට දෙන බව හිමාලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රාජගිරියේදී චිත්‍රපට ජවනිකාවක් හැබැයි චිත්‍රපට ජවනිකාවක් නොවේ මේ. පොලිස් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි. පොලිසිය දුටු ජාවාරම්කරුවේ පලා යාමට උත්සාහ දරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ වාහනයේ බොනට්ටුවේ එල්ලුණු සැරෙන් කිලෝමීටරයක් පමණ පසු මහමග ඇද වැටේ. මත්ද්‍රව්‍ය ලබා දීමට පැමිණි බව කියන ත්‍රිරෝද රථරේ ඇදුරුත් කලබලයේ මැද පලා යයි. වැටලීමට ගිය කණ්ඩායමේ සිටි නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබුණත් භාවිත කර නැහැ.
දැන් එක පැත්තකින් අපි දකිනවා තමන්ගේ රාජකාරිය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන සැරෙන්වරෙක් රාජගිරියේදී කුඩු පාතාලයන්ගෙන් චිකාගෝ රංගනයක් දුවනරියේ බොනට්ටුවට පැන්න සැරෙන් බිමදමා ජාවාරමා පලායයි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ ඒ සිරස්තලෙන් කොළඹ ජයසිංහ තමයි වාර්තාව ගෙනෙන්නේ. සැරෙන්වරයා බොනට්ටුව මත සිටියේදී ජාවාරම්කරු පැන ගිය අයුරු ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා විශේෂයෙන්ම අවධාරණය කරලා කිලෝමීටරයක් දුර අරන් ගිහිල්ලා අතටම අල්ලාගත් ත්‍රිරෝද රථයේ එදුරුත් පැනයයි පොලිස් ලොක්කෙක් ගිනි අවියක් තියන් බකන් නිලන් ඉඳලා. ඒ කියන්නේ මව්බිම් පුවත්පතට වාර්තාව ලියන කොළඹ ජයසිංහ ටිකක් තදින් මේ කතාව කියනවා. ඊළඟට බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. පණ එපා කියා සැරෙන් බොනට්ටුවේ රාජගිරියේ තැතිගන්නු කුඩ්ඩාගේ සෙල්ලම කුඩුගෙන ත්‍රිරෝද රථ රියදුරුත් පැන ගිහිල්ලා කියලා වාර්තා කරද්දී අද මව්බිම් පුවත්පතෙන් නැවත වතාවක පුටා ගන්නවා පණ එපා කියා සැරෙන් බොනට්ටුවේ කියලා ලංකාදීපය කියද්දී පොලිස් ලොක්කෙක් ගිනි අවියක් තියන් බකන් නිලන් ඉඳලා කියලා සඳහන් කරනවා. සිද්ධිය පොලිස් නිලධාරීන් එසෙනින් ක්‍රියාත්මක වෙලා ත්‍රිරෝද රථය එදුරු අත්අඩංගුවටගෙන මෝටර රථයේ පැමිණි පුද්ගලයාට අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර රථයේ වටකිරීමත් සමග ඔහු මෝටර රථයේ දොරවල් අගුලුලාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරනවා. එසැනින් මෝටර රථයේ පනවාගත් මෝටර රථයේ සිටි පුද්ගලයා ඒ ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වීමත් සමග වැටලීමට ගිය සැරණින්වරයෙකු මෝටර රථයේ බොනට්ටුව මතට පැන ධාවනය වීම වළක්වා ගැනීමට කටයුතු කළා. හැබැයි රථයේ ඇතුළේ හිටපු මේ රියදුරු රථය වේගෙන් ඉස්සරහට අරගෙන ගියා. මේ සැරෙන්වරයා උත්සාහ ගත්තේ වයිප එකේ එහෙම නැත්නම් වයිප එකේ අල්ල ගන්න. හැබැයි ඔහුට පුළුවන්කම ලැබුණේ නැහැ. මොකද වේගෙන් ගිහිල්ලා එකපාරට බ්‍රේක් කළාට පස්සේ තිරිංග ක්‍රියාත්මක කළාට පස්සේ මේ පොලිස් සැරෙන්වරයා වැටුණා, බිමට වැටුණා. ඔහු තුවාල ලැබුවා කියලාත් වාර්තා කරනවා. මේ සිදුවීම අවට තිබෙන CCTV කැමරා කීපයකම සටහන් වෙලා තියෙනවා. ප්‍රදේශීය ජනතාව තෘෂ්ණභූතව බලාගෙන ඉඳලා තිනවා. මේ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් කළ විමසීමකදී මේක සුළු සිදුවීමක්, එච්චර දෙයක් නෑ කියලා පැවසුවාලු මව්බිම් පුවත්පත කියන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ සටහනක්ද තබා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කිව්වලු. කොහොමුණත් තමන්ගේ නිලය ගැන බලන්නේ නැතුව මත්කුඩු ජාවාරම මඩින්න තමන්ගේ රාජකාරිය වෙනුවෙන් කැපවෙච්ච ඒ පොලිස් නිලධාරියට අපේ හිසනමා ආචාර කරනවා පත්තරමේන්තුවේ. ඒ අතරේ මාස 6ක් ඔබේ වතුර බිල ගෙවලා නැත්තම් සියලු දෙනාගේ ජල බිල්පත් කැපේ. තීන්දුව අරගෙන තිනවා. උදේජීව ඒකනායක වාර්තා කරනවා මාස 6ක් බිල නොගෙව්ව සියලු දෙනාගේ ජලය කැපෙයි. දැනටමත් එහෙම 73000ක් හඳුනගෙන අහිමි මුදල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 800ක් කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන්නේ ඒ පුවත අද අරුණ පුවත්පත. ඒ අනුව මෙතෙක්කල් මේ විදියට වතුර බිල ගෙව්වේ නැත්තම් මාස 6කට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් වෙත බිල්පත් ගෙවන ලෙස දැනුම් දීලා SMS එකකුත් එවලා තියෙනවා. ඒ පණිවිඩය යොමු නොකිරීමෙන් පසු පාරිභෝගිකයන් 100ක් පමණ ඒ පණිවිඩය යොමු කිරීමෙන් පසු පාරිභෝගිකයන් 100ක් පමණ බිල් ගෙවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. සංචාරක කර්මාන්තයේ බිඳවැටීමේ හේතුවෙන් දිවයින පුරා හෝටල් රැසක ජල බිල්පත් ගෙවා නැති අතර එම ආයතනද මේ පාරිභෝගිකයන්ට ඇතුළත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සේවය සැපීම සඳහා මාසික රුපියල් කෝටි 200ක මුදලක් වැය වෙන බව සඳහන් කරනවා. ඒ නිසා ඉක්මනින්ම ජල බිල්පත් ගෙවුවොත් තමයි ඊළඟ මාසේ වතුර ලැබෙන්නේ අඛණ්ඩව. මාස 6ක් එක දිගට වතුර බිල ගෙවලා නැත්තම් වතුර කපන්න තීරණය කළා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ජල පාරිභෝගිකයන් අතරින් 80%කට වැඩි ප්‍රමාණයකට මාසෙක වතුර බිල රුපියල් 800ක් විතර වෙන්නේ. 800 බෙදලා බලන්න 30න් කීයක්ද වැටෙන්නේ? ඔබ දවසට රීලෝඩ් එකක් දානවා ඊට වැඩිය. රීලෝඩ් එක දානවා අවශ්‍යයි කියලා ඔබට හිතනවා වගේම ගෙදරට වතුර ටික ගන්න එකත් ඒකත් අවශ්‍යයි. මාස 6ක් බිල නොකිව්වොත් සියලු දෙනාගේ ජලය කැපෙයි කියලා කියනවා. අපි ප්‍රධාන සිරස්තල ඔහුම ආවරණය කළා. සෙසු පුවත් වලට අවධානය යොමු කරමු. ජපානය යන්න බලාගෙන ඉන්න උදවියට ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. අපි විරාමෙන් පස්සේ ඉක්මනට මුණ ගැහෙනවා. දවසක් නස්රුදීන් ගමනක් යනකොට අශ්වයෙක් හිටියා. බීලුවක් කරන්න ඕනේ කියලා හිතුණා. ටික වෙලාවක් අශ්වයා දිහා බලන් ඉඳලා ළඟින් යන එක්කෙනෙක්ට කිව්වා බලන්නකෝ මේ අශ්වයා කතා කරනවානේ. මම ටිකක් බලන් හිටියා අශ්වයා කතා කරනවානේ. මම ටිකක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ ඔතන යන තව කෙනෙක් ආවා. අර කලින් ආපු මිනිස්සයා
ඒ පස්සේ යන මනුස්සයගෙන මේ මම මේ බලන් ඉන්නේ අශ්වයා කතා කරනවානේ. ඔහොම හැමෝම අනිත් කෙනාට කියන්න පටන් ගත්තා නේ තමන් දැක්ක වගේ අශ්වයා කතා කරනවා කියලා. එහෙම කියලා නස්රුදීන් හිමීන් පැත්තකට මාරු වෙලා ගියා. ඒ වගේ තමයි සමහර වෙලාවට සමාජ මාධ්‍යවල පළවෙන ඇතැම් කතා. අහපු කෙනෙක්, දැකපු කෙනෙක්, හරියට තහවුරු කරගත්ත කෙනෙක් නෑ. ඒ වුණාට ෂෙයා කරගෙන යනවා. අන්තිමට අර කතා කරන අශ්වයෙක් හිටියා කියලා නස්රුදීන් කරපු බොරුව වගේ කොහොමුණත් කියන දේවල් කොහොමුණත් අසන දේවල් සහ කියවන දේවල් තේරුම් ගන්න විදිය තමන් හරියට තීරණය කරන්න වෙනවා. මොකද සමහර උදවිය තමන්ගේ පේජ් එකට ලයික්ස් ගන්න වැඩි කරගන්න, පේජ් එක හිට් කරගන්න කියලා විවිධ දේවල් කරනවා. කොවිඩ් රෝගය හා ස්නානය ගැනත් මේ විදිහටම අසත්‍ය කතා පැතිරෙනවා. ඒවා අමූලික බොරු. මාසයක් ස්නානය නොකරපු අයත් ඉන්නවා මේ කතා ඇත්තයි කියලා. කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහත්මයාගේ වාර්තාවක් අද නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරනවා. කොවිඩ් රෝගය සහ ස්නානය සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානය නොකළ කොවිඩ් සූ සහ එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව වෛද්‍ය පීඨයේ කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහත්මයා සඳහන් කරනවා. ඒ කියන්නේ Facebook වල සමාජ මාධ්‍යවල යන කතාවක් තමයි මේ නාන එක හොඳ නැහැ කියලා. ඒ නිසා සමහර උදවිය කොවිඩ් රෝගය හොඳ වෙලත් මාසයක් විතර නොනා ඉන්නවලු, එන්නත ලබාගෙන මාසයක් විතර නොනා ඉන්නවලු. මේ වගේම තමයි මේ තරුණ උදවිය අතරේ එන්නත ලබා ගන්න හොඳ නැහැ. එන්නත ලබා ගත්තොත් අහවල් දේ වෙනවා, මේ දේ වෙනවා කියලා බොරු මත පැතිර යනවා. කොහොමුණත් මේ මාසේ අවසාන වෙන්න කලින් ඉදිරි දින කිහිපෙදී අවසන් කරනවා 30ට වැඩි අයට එන්නත් ලබා දීම. ඊට කලින් ඇවිල්ලා එන්නත ලබා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයේ පස්සේ අශ්වය ගියාට පස්සේ ඉස්සාලයේ වැහුවට වැඩක් නැහැ. ගියනෝන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ. ඒ නිසා නිදර්ශනී වික්‍රමසිංහ කියනවා වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඉදිරි දින කිහිපෙදී අවසන් කරන බව රාජ්‍ය ඖෂධ පිළිබඳව අමාත්‍ය ඖෂධ නියාමනය සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. යනු එන්නත ලබා ගැනීමට නොහැකි වූ අදල වයස් කාණ්ඩයේ පුද්ගලයන් ඉදිරි සතියක කාලය තුළදී තමන්ට හිමි එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. වැඩිදුරටත් සඳහන් කරපු කාරණාව තමයි රාජ්‍ය අමාත්‍යවරයා වයස අවුරුදු 20ත් 30ත් අතර කාණ්ඩයේ පුද්ගලයන්ද කඩනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි. හැමදාම මේ විදිහට කොවිඩ් එන්නතම විතරක් විද ඉන්න බෑ. මොකද කොවිඩ් එන්නත් කරණය ඊළඟ ඉලක්කයට ආයුතුයි. ඒ අතරේ අනිකුත් එන්නත් කරන වැඩපිළිවෙල දරුවන්ට ලබා දෙන එන්නත් මේ ආදී වැඩපිළිවෙල තියෙනවා. ජාතික එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නිසා එතකොට ඒ ජාතික සාමාන්‍ය එන්නත් කරන ක්‍රියාවලියත් පටන් ගන්න ඕනේ. ඒ හැමදාම මේ විදිහට බලාගෙන ඉන්න බෑ. 20-30 අතර කාණ්ඩයේ අය ඉක්මනින් ඇවිල්ලා එන්නත ලබා ගන්න. ඒ අතරේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කියනවා බූස්ට් එන්නත එමෙන්නත තුන්වෙනි මාත්‍රාවකුත් රටේ ජනගහනයෙන් 67%කට විතර දෙන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් කර සිටිනවා. අද ලංකාදීප පුවත්පතේ පුවත වාර්තා කර සිටියා. ඊළඟට අපි අවධානය යොමු කරනවා ජාතික පුවත්පත් වලින් ලංකාදීපයට. ලංකාදීපය කියනවා ආසාදිතයන් අඩු වෙලා රට අරින්න කට වහන්න. වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න කරන ඉල්ලීම කට වහගෙන හිටියොත් රට අරින්න පුළුවන් කියලා වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහත්මයා සඳහන් කරනවා. මේ කට වහන්න කියන කතාවේ තේරුම් දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි මුහුණු ආවරණ පළඳින්න ඕනේ, මුහුණ විශේෂයෙන්ම ආවරණය කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. අනෙක් පැත්තෙන් කට වහන්න කියලා කියන එකෙන් අර මේ සමාජ මාධ්‍යවල ඊළඟට කටින් කට යන සමහර කතා දිහා බැලුවම කට වහගෙන ඉන්න එක හොඳයි, එන්නතේ ගුණ ගැන කියන එක, මේ එන්නත හොඳයි අර එන්නත හොඳ නැහැ කියලා කියන කතා, මේ වගේ කතා නොකිය කට වහගෙන ඉන්න එක හොඳයි. රට අරින්න කට වහන්න. පොහොසත් රටවල කොවිඩ්-19 එන්නත් තොග දුප්පත් රටවලට ලබා දිය යුතුයි කියලා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් සඳහන් කරනවා. එතකොට ලංකාවේ එන්නත් කරණය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි බූස්ට් එන්නත. එහෙම නැත්නම් තුන්වන මාත්‍රාවක් ලබා දීම පිළිබඳවත් දැන් මේ වෙද්දී සාකච්ඡා වෙනවා. කියන්නේ එන්නත ලබාගත් සියලු දෙනා අතරින් බහුතරයකට තුන්වන මාත්‍රාවක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. පොහොසත් රටවල් වල කොවිඩ්-19 එන්නත් තොග තියාගෙන ඉන්නවා. ඒවා දුප්පත් රටවල් වලට දෙන්න. මොකද උදාහරණයකට ගත්තොත් අප්‍රිකානු කලාපයේ 2% එන්නත් කරණයට ලක් වෙලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්කයක් විදියට ලෝකයට දුන්නේ මේ අවුරුද්දේදී ජනගහනයෙන් 10%කට එන්නත ලබා දුන්නොත් ඇති කියලා. එහෙම එන්නතකට හරි යමු කියලා. නමුත් ලංකාව මේ වෙනකොට 50% ඉක්ම වූ සමස්ත ජනගහනයෙන් 50%ක් ඉක්ම වූ ප්‍රමාණයකට
එන්නත් මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා. ඒ වුණාට ලෝකයේ එන්නත් අර්බුදයක් තියෙනවා. තොරතුරු වලට අනුව පොහොසත් රටවල් තුළ දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 100ක අතිරික්තයක් තියෙනවා. ඒවා සියල්ලම කිසිදු අවභාවිතයකින් තොරව ලබන දෙසැම්බර් මාසයේදී කල් ඉක්ුත්වීමට නියමිත ඒවා. ඒවා දෙසැම්බර් මාසෙ වෙද්දී කල් ඉක්ුත් වෙන්න නියමිතව තිබෙනවා. මිලියන 100ක් එන්නත් මාත්‍රා ලෝකෙ ධනවත් රටවල් ගොඩ ගහගෙන ඉන්නවා. අතිරික්තයක් විදිහට තියාගෙන ඉන්නවා. ඒවා දෙසැම්බර් මාසෙ වෙද්දී කාලය ඉක්ුත් වෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඩන් බ්‍රවුන් කියනවා මේවා ඉක්මනින්ම දුප්පත් රටවල් වලට දෙන්න. ලංකාව කොහොම හරි මේ ගැටලුව කළමනාකරණය කරගත්ත වුණාට ලෝකේ බොහෝ රටවල් ඊටාම දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අප්‍රිකානු කලාපයේ 2%යි ජනතාවගෙන් එන්නත ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ එන්නත් කරන වැඩපිළිවෙල ලෝකේ කොයිතරම් අර්බුදකාරීද. ලංකාවේ එන්නත් මාත්‍රා දෙකම නොමිලේ ලබා දෙන එක කොයිතරම් සහනදායීද කියන එක මේ පුවත් දුටුවම ඔබට හිතෙනවා. බාර් ඇරපු ඉරිදා සූර්පිට ගහගත්ත 55ක් රෝහලේ. බාර් ඇරපු ඉරිදා සූර්පිට ගහගත්ත 55ක් රෝහලේ. 5 දෙනෙක්ම කාන්තාවෝ. උදේ ජීවේකනායක සහ වරුණ පෙරමුණයි අද අරුණ පුවත්පතට වාර්තා කර සිටින්නේ. දැන් මේ පුරුෂයන් විසින් කාන්තාවන්ට පහර දීමෙන් නෙවෙයි පුවත වාර්තා කරන විදියට තුවාලකරුවන්ගෙන් 5 දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන් සියලු දෙනාම කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. ඇතැම් තුවාලකරුවන් අධික බීමත්කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙරණු අතර ඔවුන් රෝහලෙන් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. ඉරිදා දවසේ පමණක් රෝගීන් 175 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනුතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඉන් 50 දෙනෙකු පමණ බීමතින් සිටි පුද්ගලයන් වීම සහ ගැටුම් වැඩිවීම සැලකිය යුතු වර්ධනයක් බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. බොරැල්ල ප්‍රදේශයේ ගැටුමකින් පුද්ගලෙකුගේ පිටට පිහියෙන් ඇන තිබූ අතර එම පිහිය සහිතවම ඔහු රෝහලට ඇතුළත් කරලා තිබෙන්නේ. පුරුෂ පක්ෂයේ වැඩිපුර කාන්තාවන් සමග ගැටුම් ඇති කර ගැනීමත් මේ බීමත්කම නිසා සිද්ධ වෙනවා. බීමත් සිදු කරන හිරිහැර ඉවසාගත නොහැකිව පුද්ගලයන් දෙදෙනෙකු කාන්තාවන් අතින් පසුගිය 20 වෙනිදා මියගොස් තිබෙනවා කියලත් වාර්තා කරනවා. මේ සිද්ධිය වාර්තා වෙන අවිස්සාවෙල්ල දයිගල ප්‍රදේශයේ සහ යාපනයේ අරියාලේ ප්‍රදේශවලදී බවත් පොලිසිය වාර්තා කරනවා. පොලිසිය උපුටා දක්වමින් අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඇරපු බාර් වැහුවේ නැත්තම් රටම අනතුරේ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ඉල්ලීමක් කරනවා. ඇරපු බාර් වැහුවේ නැත්තම් රටම අනතුරේ. උපුටාගත්තේ අද අරුණ පුවත්පතෙන් ඒ වෛද්‍ය සංගමය කරන ඉල්ලීම. දොස්තර මහත්තුරුත් දැලට පැටලිලා නයිජීරියානුවන්ට අහුවුණු අය අතර දොස්තරලා ඇතුළු ලොක්කෝ කෝටි ගණනක් සමාවෙන්න. දොස්තරලා ඇතුළු ලොකු ලොක්කෝ කෝටි ගණනක් මේ අයගෙන් ගසා කාලා කියලා සඳහන් වෙනවා. ආයිසිරස්සලේ නිවැරදි කරන්න වෙනවා කියන විදිය නයිජීරියානුවන්ට අහුණු අය අතර දොස්තරලා ඇතුළු ලොකු ලොක්කෝ ඉන්නවලු. නයිජීරියානුව කෝටි ගණනක් ගසා කාලා. මොකද්ද මේ කතන්දරේ කියලා ඔබට හිතෙනවා. ඔව් 30 වෙනිදා පෙරේරා වාර්තා කරනවා මේ නයිජීරියානුවන් විවිධ ජාවාරම් කරමින් තමයි මේ විදියට මුදල් උපයලා තියෙන්නේ සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මේ විදියට රවට්ටලා තියෙන්නේ. වෛද්‍යවරයෙකු තමාට රුපියල් 1,40,00,000ක මුදලක් නයිජීරියානු ජාවාරම්කරුවන් විසින් වංචා කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වෛද්‍යවරයාට ඩොලර් නෝට්ටු වෙන් කරන යන්ත්‍රයක් ගෙන විදින බව පවසලා නයිජීරියානුවන් මෙසේ වංචා කර තිබෙනවා. තවත් වෛද්‍යවරයෙකුට වෛද්‍ය උපකරණ ගෙනල්ලා දෙනවයි කියලා ලක්ෂ 18ක් වංචා කරලා තියෙනවා. තමන් නයිජීරියානුවන් කියන හඳුන්වන්නේ නැතුව එංගලන්තය ඇතුළු රටවල් වල ඉඳලා විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් විදිහට පෙනී හිටමින් තමයි අන්තර්ජාලය ඔස්සේ මේ ජාවාරම කරන්නේ. කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා කරන ලද වංචාවන්ට නයිජීරියන් ස්කෑම්, ඒ කියන්නේ නයිජීරියානුවන්ගේ මේ වංචාවන්ට විවිධ පුද්ගලයන් හසු වෙලා තියෙනවා. එක්තරා කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේ මේ නයිජීරියානුවන්ට හසු වෙලා තියෙනවා. ඒ කාන්තාව එක්ක අන්තර්ජාලය ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඉහළ පෙළේ රැකියාවක් කරන කාන්තාවක් කියලා සඳහන් කරන්නේ. ඇයට ආදරය ප්‍රකාශ කිරීම සඳහා රත්තරන් බඩු වෙනවා, තෑගි භෝග වෙනවා. ඒකට මේ රේගුවෙන් නිෂ්කාශන වලට එහෙම නැත්නම් මේ කස්ටම් ඩියුටි වගේක් ගෙවන්න තියෙනවා. ඒකට මේ මුදල දාන්න අර මුදල දාන්න කියලා ඒ විදිහටත් වංචා කරලා තියෙනවා. ලක්ෂ ගණනින් වංචා කරලා තියෙනවා. මේ මුදල් වංචා කරන පුද්ගලයන් බිට්කොයින් ක්‍රමවේදය මගින් විදේශ රටවල් වලට මුදල් අදිනවා කියලාත් වාර්තා කරනවා. මේ විදිහට ජාවාරම් වල නිරත පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලත් අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. ඒ නිසා මේ දවස්වල වැඩිපුර ලාභ ගන්න, වැඩිපුර සල්ලි උපයන්න කියලා අහුවෙන්න එපා මේ වගේ ජාවාරම් වලට. නයිජීරියානුවන්ට අහුණු අය අතර දොස්තරලත් ඉන්නවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා.
රැවටෙන්න ගියයින් පස්සේ කොතනින්ද කොහොමද කියලා හිතා ගන්න බෑ. දුප්පතුන්ට දෙන්න ලැබුණු කෝටි 30කට විද්ද යුවල සොයා මෙහෙයුම් කියලා ඉෂා රත්නකාර වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. උතුරේ දුගී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා විදේශ රටකින් ලැබී තිබූ රුපියල් කෝටි 30කට අධික මුදලක් වංචා කර රටින් පලා ගොස් සිටින ඥානම් පදනම කියන ස්වේච්ඡා සංවිධානයේ ගණකාධිකාරීවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළ තිබෙනවා. උතුර මිනිස්සුන්ව රවට්ටලායි තියෙන්නේ. දේශපාලනඥයෝ විතරක් නෙවෙයි මේ විතර රාජ්‍ය නොවන සංවිධාන අපි දන්නවා කොහොමද රාජ්‍ය නොවන සංවිධාන උතුරේ ජනතාව රවට්ටනවා කියලා. ඥානම් පදනම කියලා එකකින් මේ විදිහට ජනතාව රවට්ටලා තියෙන කෝටි 30ක් ජනතාවට බෙදා දෙන්න ලැබිච්ච ආරංචියක් නැහැ. මකරකටට ගිහිල්ලායි කියලා කියන්නේ. ඒ අතරේ හරක් කටාගේ කුටු ජාලය මෙහෙ වූ මිදිගම ලසා කොටු කියලා අද 30 වෙනිදා පෙරේද වාර්තා කරනවා. මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. නාවික හමුදාව ගැඹුරු මුහුදට ගිහිල්ලා දෙවන වතාවටත් මත්ද්‍රව්‍ය තොගයක් වැටලුවා. මාකඳුරේ මදුෂ් නැමැති ජාවාරම්කරුගේ ප්‍රධාන වෙඩික්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන මිදිගම ලසන්ත එහෙම නැත්නම් මිදිගම ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අරුණ පුවත්පත වාර්තා කරන මේ කාරණාව ඒ අනුව සැකකරු කුඩු ජාවාරමින් උපයාගත් බවකින් රුපියල් 1,20,000ක් වටිනා සමවෙන්නේ. ලක්ෂ 120ක් වටිනා ලක්ෂ 120ක් වෙන්න ඕනේ. ලක්ෂ 120ක් වටිනා සුකෝපභෝගී ජිප් රථයකින් ගමන් කරමින් සිටියේදී මෙසේ අත්අඩංගුවට පත් වී තිබෙන බව අද අරුණ පුවත්පත වාර්තා කරන සිටිනවා. ලක්ෂ 120ක වාහනය කියලා කියන්නේ අද කාලේ නම් මොකක්ද නේද? වීරකටියේ සසල කළ නර්මියෝ පියාට තැබූ උණ්ඩෙන් පුතා අවසන් ගමන් යයි. පාතාලය සහ මත්කුඩු ජාවාරම එවැගේම මේ විදිහට මේ ආරවුල් කොහෙන්ද මේ තුවක්කු මේ විදිහට එළියට ආවේ මේව ගැන තමයි හොයන්න වෙන්නේ. වීරකටියේ සසල කළ නර්මියෝ පියාට තැබූ උණ්ඩෙන් පුතා අවසන් ගමන් ගියා කියන ඛේදනීය පුවත ඊයේ වාර්තා වුණා. ඔබ ජාතක පුවත්පත්වලත් මේ පුවත දුටුවා. වීරකටියේ ගජනායක ගම ඥාතීන් පිරිසක් අතර පෙරේදා රාත්‍රියේ ඇති වූ ගැටුමකදී පියාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ 15 හැවිරිදි පුත්‍රයා මෙසේ මිය ගොස් ඇති බව වීරකටිය පොලිසිය සඳහන් කරනවා. ලංකාදීප ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක් ඡායාරූප එක්ක වාර්තා කර තිබුණා. ගැටවරයෙක් නව යෞවනෙක් තාත්තා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කළා කියලා හිතෙනවා. තව තවත් මේ වගේ සිද්ධි සිදු නොවේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියෙනවා. හැබැයි ප්‍රාර්ථනා පමණක් රටක් යහපත් කරන්නේ නැහැ. දෙනවයි කියූ සහනඉල්ලා ජීවිතාන්ත දක්වා සිරදනුවම් ලැබූ වැලිකඩ 12ක් විරෝධතාවක වහල මත අද චමින්ද සිල්ල වාර්තා කරනවා දිවයින පුවත්පතට. ඒ අනුව දිවයින පුවත්පත සඳහන් කරන අන්දමට සිරකරු දිනය නිමිත්තෙන් රැඳවයන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ජීවිතාන්තය දක්වා සිරදනුවම් නියමූ වැලිකඩ 12ක් වහලේ මත විරෝධතාවක නිරත වෙමින් ඉල්ලා සිටින්නේ තමන්ව නිදහස් කරන්න කියලා. දීර්ඝ කාලයක සිට මරණ දණ්ඩනයේ නියම සිටින රැඳවියන් සඳහා ජීවිතාන්තය දක්වා සිරදනුවම් ලබා දෙන ලෙසද ජීවිතාන්තය දක්වා සිරදනුවම් ලබා දෙන ලද පුද්ගලයන්ට කියන රැඳවියන්ට වසර 20කින් පසු නිදහස ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. මරණීය දණ්ඩනයට ලක්වල තිබෙන අයට තමන්ට ජීවිතාන්තය දක්වා සිරදනුවම් ඉල්ලනවා. ජීවිතාන්තය දක්වා සිරදනුවම් ලබා දීලා තිබෙන පුද්ගලයන් අවුරුදු 20කින් පසු තමන්ට නිදහස ඉල්ලනවා. එහෙමයි ඔවුන් මේ උපවාස කරන විරෝධතාවයෙන් නිරත වෙන්නේ. ඒ අතරේ සිරකරු දිනයට 89ක් නිදහස් කළත් ඒ අතරේ රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම නැහැ කියලා අද චමින්ද සිල්වා වාර්තා කරනවා. තවදුරටත් දිවයින පුවත්පතට පහුගිය දවස්වල කිහිප දෙනෙක් ඉල්ලීමක් කළා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඊළඟට කලහකරුවෝ ඊළඟට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මයාත් ඉල්ලීමක් කළා. මේ ලිස්ට් එකේ ඒ වුණාට රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමාගේ නම නැහැ කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ දිවයිනේ තවත් වාර්තාවක් ඉල්ලීම් 5කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ හෙට විරෝධතාවය කියලා දිවයින වාර්තා කරනවා. හෙට විරෝධතාවයේ සෞඛ්‍ය සේවකයෝ රටේ හදිසිය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන්නේ නතර කරන ලද රුපියල් 7500ක කොවිඩ් අවදානම් දීවනාව ලබා දීම, අග්‍රහාර රක්ෂණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම, රෝහල් තුළ පවතින සේවක හිඟයට විසඳුමක් ලෙස නවකයන් බදවා ගැනීම, කඩිනම් කිරීම, දින 180ක් සම්පූර්ණ කළ සේවකයන් ස්ථිර කිරීම, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවය කරන දින 6කට අමතරව අමතර දිනයක් සේවය කළහොත් ඒ සඳහා අමතර දීමනාවක් ගෙවීම කියන ඉල්ලීම් මුල් කරගෙන තමයි හෙට දවල් 12 ඉඳලා සියලු රෝහල් ඉදිරිපිට මේ ඒකාබද්ධ විරෝධතාව පවත්වනවා කියලා සඳහන් කරන්නේ දිවයින පුවත්පත. දිනමින පුවත්පතට යනවා
ජීවිස්ස අන්තර්ජාතික ආගමික සමුළුවට සහභාගී වෙච්ච අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා දිවෙනට ආවා කියලා නුවන් කොඩිකාර වාර්තා කරනවා දිනමින පුවත්පතට. අගමැති යලි පැමිණේ දිනමින පුවත්පතයි වාර්තා කර සිටින්නේ මේ පුවත. අගමැතිතුමා ආවම කරන්න වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ලොහාන් සහ ජගත් කුමාර්ගේ ඉරණම පක්ෂ විනය මණ්ඩලය අතේ කියලා අනුර බාලසූරිය වාර්තා කර සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පැමිණීමෙන් පස්සේ මේ පිළිබඳව විනය කරුණු විනය ක්‍රියාමාර්ග ගන්නව ඇති කියලායි වාර්තා කර සිටින්නේ. ඒ අනුව අද අනුර බාලසූරිය වාර්තා කරනවා පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විනය මණ්ඩලයේ රැස්වෙලා සාකච්ඡා කරලා ඊට පස්සේ මේ දෙන්න ගැන තීන්දුවක් ගන්න නියමිතයිලු. අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට හිතවතුන් කිහිප දෙනෙකු සමග ඇතුළු වී ඇති බවට හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ති මහතාට චෝදනා එල්ල වී තිබීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහත්මයා කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු විවේචනය කිරීමේ චෝදනා මත මේ විදිහට විනය මණ්ඩලයට යනවා. ලොහාන් සහ ජගත් කුමාර්ගේ ඉරණම පක්ෂ විනය මණ්ඩලය අතේ කියලා වාර්තා කරද්දී හිරගෙවල් වල CCTV කැමරාවලට පණ දෙයි කියලා අද චමින්ද සිල්ව වාර්තා කරනවා. මේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ සිද්ධියෙන් පස්සේ ඒ පුවතෙන් පස්සේ අනාවරණ වෙච්ච කාරණාවක් තමයි තවදුරටත් මේ සඳහන් වෙන්නේ. ඒ අනුව වැලිකඩ ඇතුළු බන්ධනාගාර රැසක CCTV කැමරා සවිකිරීම ආරම්භ කර තිබෙනවා. මොකද මේ වෙනකොට බූස්ස සහ කළුතර අඟුණුකොළ පැලැස්ස කියන බන්ධනාගාරවල විතරයි CCTV පද්ධති ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ වැලිකඩ මැගසින් RPG කාන්තාංශය රෝහල සහ පිටපළාත් තුළ බන්ධනාගාරවලත් CCTV කැමරා සවි කරන්න තීන්දුව කළා. ඒ අනුව ඉක්මනින්ම මේ CCTV කැමරා පද්ධතිය සකස් කරනවා කියලා අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත. ඊළඟට අග්‍රාමාත්‍යතුමා ලංකාවට පැමිණියායි කියන පුවත අපි වාර්තා කර සිටි අග්‍රාමාත්‍ය මන්දිරයේ එහෙම නැත්නම් අග්‍රාමාත්‍යතුමා ආරම්භ කරපු පොදා ධර්ම සාකච්ඡාව ඊයේ පැවැත්වුණා. රජ කාලයෙන් පසු ජනතාවට සමීපවම සේවය කළ රාජ්‍ය ናයකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලේ එහෙම නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යවරයා කියලා ඊයේ ධර්ම දේශනාවට සහභාගී වෙච්ච ධර්ම දේශනාව පවත්වපු රාමාන්‍ය මහානිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී නාහිම්පාණන් වහන්සේ සඳහන් කළා කියලා නුවන් කොඩිකාර වාර්තා කර සිටිනවා. ඒ අතරේ දිනමින පුවත්පතට අවධානය යොමු කරාම දිනමින පුවත්පත කියනවා යුගදනවි කොටස් 140ක් ඇමරිකාවට දුන්නම වාසි රසක් හිමි වෙනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙම අදහසක් පළ කරනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. මේ තවත් සාකච්ඡාවට ලක් වෙච්ච කරුණක්. ඒ අනුව අද දිනමින පුවත්පතට මේ පුවත වාර්තා කරන්නේ මේ පුවතෙන් වාර්තා කරන කාරණාව ශිරාන් රණසිංහ වාර්තා කරන්නේ ඉදිරි වසර දෙක තුළ යෝජිත බලාගාරය සහ යුගදනවි බලාගාරයට අවශ්‍ය LNG ඒ කියන්නේ ස්වාභාවික වායු මෙරටට ගෙනීමට නව සමාගම සමග ගිවිසුමකට එළඹීම නිසා මේ බලාගාරයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 29 ඉඳලා රුපියල් 17 දක්වා අඩු වෙනවා. ඒ වගේම ඉදිවෙමින් තිබෙන බලාගාරයේ විදුලි ඒකකයක මිල රුපියල් 11කට අඩු වෙනවා කියලා විදුලි බල මණ්ඩලය පවසනවා. දැන් මේ ගිවිසුම් අනුව බලාගාරයේ 50% කොටස් ප්‍රමාණයක් රජය සතු අතර ඉදිරි වසර සම්පූර්ණයෙන්ම රජයට ඉදිරි වසර 10න් පස්සේ සම්පූර්ණයෙන්ම රජයට අයිති වෙනවා. නමුත් ලාභාංශ ලබා ගන්නවට වඩා මේ කොටස් ආයෝජනය කිරීමෙන් ඊට වඩා ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා වුණාට මේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙනවා. විවිධ පාර්ශ්ව සඳහන් කරනවා ජනපති විගස කෙරවලපිටිය ගැන සාකච්ඡා කරනවා කියලා ඇමති විමල් වීරවංශ මහත්මයා ඇතුළු පිරිසකුත් ඊයේ සඳහන් කළා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා ජනපති විගස කෙරවලපිටිය ගැන කතා කරනවා. යනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවට ආවයින් පස්සේ මේ ගැටලුව පිළිබඳව කතා කරනවා කියලා සඳහන් කර සිටිනවා. අද දිනමින පුවත්පතයි වාර්තා කර සිටින්නේ. ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා කර සිටින ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් මේ පිළිබඳව විරෝධතාවක් දැක්වුවා. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන්ම දක්වපු විරෝධතාවය හා සමාන විරෝධතාවක් දැක්වුවා කියලා ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ දිවයින පුවත්පත කියනවා දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දීමට ආනයන සම්බාධක ලබන වසරේ ක්‍රියාත්මක කරනවා කියලා. දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දීමට ආනයන සම්බාධක ලබන වසරේ ක්‍රියාත්මක කරනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අද දිවයින පුවත්පතට මේ වාර්තාව ගෙන එන්නේ දිවෙන පුවත්පතේ මේ වාර්තාව ගෙන එන්නේ අපි 12 වෙනි පිටුවට ගියාම තමයි මේ වාර්තාව උපුටා දක්වන්න පුළුවන්. පහුගිය දවස්වල ආනයනික නිෂ්පාදන 12ක් සඳහා එය අධෛර්යමත් කිරීම සඳහා රජය නියාමනයන් පළ කළා. එහෙම නැත්නම් අධෛර්යමත් කිරීමට තීරණ ගත්තා.
දේශීය නිෂ්පාදනවලට තවදුරටත් ප්‍රමුඛත්වය ලබා දීමට ලබන වසරේත් ආනයන සම්බාධක පැනවීමට නියමිත බව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරනවා කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. මේ භාණ්ඩ පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කරනු ලැබීම රජයේ අපේක්ෂාව. ඒ පිළිබඳ ප්‍රතිපාදන 2021 අවුරුද්දේ අයවැය යෝජනා මගින් ප්‍රකාශයටපත් කිරීමට නියමිතයි. කියන්නේ 2021 අවුරුද්දේ තව මාස දෙකකින් විතර ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් යෝජනා ඉදිරිපත් කරනවා. 2022 අවුරුද්දේදී තවදුරටත් මේ විදියට රටින් භාණ්ඩ ගෙන්නන එක අධෛර්යමත් කරන්න සහ ඒ භාණ්ඩ අධෛර්යමත් කරන භාණ්ඩ දේශීය කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරાવી කියන විශ්වාසය මත තමයි ඊළඟ අයවැයේදීත් කටයුතු කරන්න කියලා අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. අපි ගිය සතියේ තිපුටාගත්ත එහෙම ප්‍රකාශයකට සුබවාදී ප්‍රතිචාර දක්වනවා පෞද්ගලික අංශය. පහුගිය කාල සීමාව තුළ මේ කොවිඩ් තත්ත්වය යටතේ වුවත් අලුත් නිෂ්පාදන නව නිපැයුම් 200ක් විතර නිෂ්පාදකයන් එළියට දාලා තියෙනවා. අලුතින් හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා දේශීය කර්මාන්තවලට හොඳ අවස්ථාවක් බවට මේ තත්ත්වය පත් කරගත යුතුයි කියන ඉල්ලීම තමයි බොහෝ පිරිස් වලින් ඉදිරිපත් වෙන්නේ. ඒ අතරේ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහත්මයා කියනවා මහ බැංකුව ආනයනකරුවන්ට පැනවූ තැන්පතු වලින් වසරකට ඩොලර් මිලියන් 900ක් ලැබෙනවා කියලා ජයසිරි මුණසිංහයි වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආනයනකරුවන්ට පැනවූ 100% වූ ආන්තික මුදල. ඒ කියන්නේ අර LC එහෙම නැත්නම් ණයවරණයකුත් කිරීමේදී 100% මුදල් තැන්පතු ලබා ගැනීම හේතුවෙන් වසරකට ඩොලර් මිලියන 900ක මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහත්මයා සඳහන් කරනවා. එක පැත්තකින් මේ තීන්දුව නිසා දේශීය කර්මාන්තකරුවන්ට තමන්ට අලුතින් නිෂ්පාදන කරන සහ නිෂ්පාදන වැඩි දියුණු කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා, හොඳ වෙළඳපොළක් ලැබෙනවා. අනික් පැත්තෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 900ක් රට ඇතුළේ ඉතුරු කරගන්න පුළුවන් කියලා මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහත්මයා සඳහන් කරනවා. ඒ අතර චිත්‍රාල් ජයවර්ධන මහත්මයා අද ඔහු සමග කරන සාකච්ඡාවක් දිනමින පුවත්පත වාර්තා කරනවා මේ ආනයන සීමාවේ වාසිය කාටද කියලා. ආනයන සීමා කිරීම එහෙම නැත්නම් ආනයන අධෛර්යමත් කිරීම පිළිබඳව පෞගේ දවස්වල කතාබහට ලක් වුණා. සමහර උදවිය මේකේ අල්ලගත්ත පැත්තෙන් ඇත්තටම ඒ අය රටට ආදරෙයිද නැද්ද කියන එකත් තහවුරු වුණා. චිත්‍රාල් ජයවර්ධන ආර්ථික විශ්ලේෂක සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සමාජික චිත්‍රාල් ජයවර්ධන මහත්මයා සඳහන් කරනවා අපගේ ඇඟලුම් අපනයන වලින් 46%ක්ම ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනවා. ඇමරිකානුවන්ට සරිලන ඇඳුම් නිෂ්පාදනය කරන අප දේශීය අවශ්‍යතා සපුරා නොගන්නේ ඇයිද යන්න ගැටලුවකි. අපි අපේ ඇඳුම් ඇමරිකානුවන්ට හොඳ නම් අපේ අයට ඇයි මේ අපේ ඇඳුම් හොඳ නැත්තේ? මේක තමයි සාකච්ඡාවට ගන්න ඕන කාරණාව. ටයර් කර්මාන්තය සැලකිරීමේදී ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නොවුවත් විදේශීය වෙළඳපොළ ගණනාවක් සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගම් රට තුළ පිහිටුවා තිබෙනවා. එහෙමනම් රටේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිෂ්පාදන සිදු කිරීම සඳහා මොවුන් පොළඹවාලිය යුතුයි. අපේ ටයර් පිට රටවල්වලට හොඳ නම් ඇයි අපිට නරක් වෙන්නේ? අපේ ඇඳුම් ඇමරිකාවට හොඳ නම් ඇයි අපිට නරක් වෙන්නේ? මේක ගැන තමයි හොයා බලන්න ඕනේ. මේක ගැන තමයි හිතන්න ඕනේ. ඒ අනුව අපි ඇත්තටම රටට ආදරය කරනවා නම් ණයට ඇඳුම් ගෙන්නන එක, ණයට වතුර ගෙන්නන එක මේ 623ක භාණ්ඩ ලයිස්තුවේ තිබුණා වතුර තිබුණා. පානීය ජලය. ඒ නිසා ආනයන සීමාවේ වාසිය කාටද? චිත්‍රාල් ජයවර්ධන මහත්මයාත් පෙන්වා දෙන්නේ මේ රටේ කර්මාන්තකරුවන්ට, මේ රටේ ව්‍යවසායකයන්ට අලුතින් රැකියා අවස්ථා උත්පාදනය වීම නිසා මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට මේ අවස්ථාව ලැබෙනවා. ආනයන සීමාවේ වාසිය රටේ මිනිස්සුන්ට. ඊළඟට ජනමාධ්‍ය මාත්‍යෙක් දල සලහප්පිරු මහත්මයා ප්‍රකාශ කරනවා එන මාසයේ අවසානයේට කලින් පෙරපාසල් දරුවන්ටත් එන්නත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙන බව අද ලංකාදීප පුවත්පත තමයි මේ ප්‍රකාශය උපුටා දක්වන්නේ. ලංකාදීප පුවත්පත අද සඳහන් කර සිටිනවා දල සලහපිරම ජනමාධ්‍ය අමාත්‍යතුමා කරපු මේ ප්‍රකාශය වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ පාසල් වසාගෙන දරුවන් ප්‍රාණපකරුවන් වගේ නිවස් තුළට රඳවා තබන්නට සිදුවීම මෑත කාලයේ දරුවන්ගේ ජීවිතවලට සිදු වූ විශාලතම බාධාව. දරුවෝ ප්‍රාණපකරුවෝ වගේ ගෙවල් ඇතුළේ හිර වෙලා මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න ඕනේ. නිසා ලබන මාස අවසානයට කලින් පෙර පාසල් දරුවන්ටත් එන්නත ලබා දීමට රජයේ අවධානය යොමු තිබෙනවා කියලා සඳහන් කරද්දී ඩලස් අලහප්පිරම ඇමතුමා කරපු තවත් කටයුත්තක්, එතුමාගේ මූලිකත්වයෙන් තිබිච්ච තවත් කටයුත්තක් අපි බොහොම ආඩම්බරෙන් වාර්තා කරනවා. ආඩම්බරෙන් වාර්තා කරන්නේ ලෝකයක් දිනු ආර්යසිරිවිතානගේ විශිෂ්ටතම සංනිවේදකයෙක් කියන මැයින් අද ටීකේ මහින්ද වැලිගම සමූහ වාර්තාකරු
වාර්තා කරන පුවත අපි ආඩම්බරෙන් වාර්තා කරන්නේ ආරියසිරි විතානගේ කියන ජ්‍යෙෂ්ඨ නිවේදකයා අපිට උත්තේජනයක් ලබා දීපු නැත්නම් අපිටත් මේ මාධ්‍ය ගැන ආසාවක් ඇති කරපු ඒ කාලේ හිටපු වීරයෙක්. තවදුරටත් ඔහු වීරයෙක්ම තමයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තෙලිච්චවිල වැලිගම ප්‍රධාන මාර්ගයේ නාපේ උස්කුඩ දක්වා මාර්ගය ආරියසිරි විතානගේ මාවත ලෙස නම් කිරීම නිමිත්තෙන් පෙරදා පැවති උත්සවයකදී. ඇමතුමා කියනවා ආරියසිරි විතානගේ කියලා කියන්නේ මාධ්‍යවේදියෙක්, කලාකරුවෙක්, විශිෂ්ට ගණයේ ව්‍යාපාරිකයෙක්, නිහතමානී ගැමියෙක් කියලා හඳුන්වා දෙනවා. එතකොට ආරියසිරි විතානගේ මහත්මයා මතක් කරනවා මේ අද තමන්ගේ නමින් විවෘත වෙන පාර ගැන මතකය. මා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ගල් උඩින් කැලේ මැද්දින් තමයි මේ පාර එන්නේ. පාන්දර 4ට හුලුවත්තක් පත්තු කරගෙන එන්නේ. ඒ අඩිපාර කරත්ත පාරක් බවට පත් වුණා. ඔහොම පියවරෙන් පියවර ඇවිල්ලා අද මේ විදිහට සංවර්ධනය වෙනවා. ඔහු ආවෙත් මේ වගේ ගමනක් කියලා මේ නිවේදකයෙක් විදියට වෘත්තීය ජීවිතය ආරම්භ කරපු ව්‍යවසායකයා කියනවා මම ව්‍යාපාර පටන් ගන්නකොට මට ඉංග්‍රීසි අකුරක්වත් බෑ. ඒත් ඇමරිකා එක්සත් ජනපදයේ කාර්යාලයක් ආරම්භ කරන්න පවා හැකියාවක් ලැබුණා. ගමේ ඉපදුන එකේ මගේ වාසනාව කියලායි මට හිතෙන්නේ. ගමේ ඉපදුන එක මගේ වාසනාව කියලායි මට හිතෙන්නේ. ලෝකයක් දිනු ආරියසිරි විතානගේ විශිෂ්ටතම සංනිවේදකයෙක්. ඔබට මතකයි ස්වාධීන රූපවාහිනියේ මధుර සංග වැඩසටහන කොච්චර කාලයක් ඔබට ඒ රස ගෙනාවාද කියලා. ආරියසිරි විතානගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණනි, ඔබේ ගමන, ඔබේ ගමට වැටෙන පාර ඔබේ නමින් නම් කරනවා. ඔබේ දා හුළුවතු බැඳගෙන ගල් මුල් උඩින් පැනගෙන ආපු පාර අද ඔබේ නමින් නවීකරණය වෙලා විවෘත කරනවා. ඒක ලොකු සංකේතයක් මේ මාධ්‍ය ගමන ආරම්භ කරපු බොහෝ දෙනෙක්ට. අපි කෘතවේදීව මතක් කරනවා. ඒ අතරේ ආණ්ඩුවේ ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ගැන හිතන්න කියලා කියනවා. පොහොර තහංචියේ විපාකය තව අවුරුදු ගණනාවක් විඳින්න වේවි කියලා වජිර අබේවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. අංජුල මහක වීරරත්නයි වාර්තා කරන්නේ ආණ්ඩුවේ ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ගැන හිතන්න පොහොර තහංචියේ විපාකය තව අවුරුදු ගණනාවක් විඳින්න වේවි. මේ මොනවද මේ කතා කරන්නේ සහ මේ කොහොමද මේ කතා කරන්නේ කියලා ඔබට නිකන් හිතනවා ඇති. ඒ කියන්නේ රසායනික පොහොර සහ කෘමිනාශක වල්නාශක භාවිතය වැළැක්වීම සඳහා ගත්ත පියවරට ඇයි මේ තරම් වජිර අබේවර්ධන මහත්මයාලා උරණ වෙන්නේ? අද නිර්මාණී ගුණරත්න වාර්තා කරනවා මව්බිම පුවත්පතට ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරපු ප්‍රකාශයක්. රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැය කරලා ගොවි ජනතාව කාබනික භෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ගොවි ජනතාව කාබනික භෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැය කරලා තිනවා. මේ මුදල් වැය කරන්නේ කොහාටද? ඒ කියන්නේ මේ රසායනික පොහොර ගෙන්නන සමාගම් මේ කෝටි ගණන් මුදල් කාටද දෙන්නේ? කොහොමද දෙන්නේ? කොහොමද එතකොට මේ සල්ලි කතා කරන්නේ? එතකොට එක නිදර්ශනයක් වෙන්න බැරිද මේ රසායනික පොහොර වෙනුවෙන් මෙච්චර පිරිස් කඩේ යන්න? නැත්නම් අර කලින් උපුටා දැක්වා වගේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න. ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රණී රෝහිණී කවිරත්න මහත්මියත් කියනවා කාබනික පොහොර කියා චීන නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හෙලන්න හදනවා කියලා. කාබනික පොහොර කියා චීන නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හෙලන්න හදනවා. මෙහෙම කිව්වම පරිසරයට ආදරය කරන උදවිය කම්පණය වෙනවා. මධ්‍යම කඳුකරයට කාබනික පොහොර කියා චීන නාගරික අපද්‍රව්‍ය ගේන්න හදනවා කියලා. ඇයි මෙහෙම ජාතික වශයෙන් වැදගත් වෙන කාරණා සම්බන්ධයෙන් හරියට හොයන්න බලන්නේ නැතුව කතා කරන්නේ කියන ප්‍රශ්නය සමාජයට ජනතාවට මතුවෙනවා. මොකද මව්බිම් පුවත්පතට නැවතත් අවධානය යොමු කරනවා ගොවි ජනතාව කාබනික භෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරන ප්‍රකාශයේදී එතුමා කියනවා එළඹෙන මහකර්ණය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක සත්ව හා මනුෂ්‍යයන්ට හානිකර ව්‍යාධික කෘෂි ජීවීන් නොමැති බවට රජය සහතික වෙනවා. මුහුදු පැලෑටිවලින් නිෂ්පාදනය කළ කාබනික නයිට්‍රජන් පොහොර වර්ගයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන අතර එම පොහොර කොටස් වශයෙන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා. එම පොහොර කොටස් වශයෙන් ආනයනය කරන්නේ මේ පොහොර හදලා තියෙන්නේ මුහුදු පැලෑටිවලින් නිෂ්පාදනය කළ කාබනික නයිට්‍රජන් පොහොර කියලා අමාත්‍යතුමා සඳහන් කරදී තමයි අර චීනේ නාගරික අපද්‍රව්‍ය ගේන්න හදනවා කියලා මේ චීන විරෝධය මේකට ඈඳගෙන මධ්‍යම කඳුකරයට චීන නාගරික අපද්‍රව්‍ය ගේන්න හදනවා කියලා කියනවා. එතකොට ජනතාව තිගැස්සෙනවා ඇත්තටම මේ කියන කතා ඇත්තද නැත්තද කියලා. ඒ නිසා එන්නත් කරණය සම්බන්ධයෙන්ුත් මෙහෙම තමයි තිබුණේ. එන්නත් පිළිබඳව කතා කරද්දී
සයිනෝෆාම් මෙන්නත ගැන විවිධ දුර්මත පැතිරෙව්වා. අද විශේෂඥයන්ම කියනවා මේ සයිනෝෆාම් මෙන්නතේ ප්‍රතිදේහ නිපදවීම 95%ක් අතර ප්‍රමාණයක් කියලා. ඊළඟට චීන එන්නත මේ ගෙනල්ලා ලංකාවේ මිනිස්සු පරීක්ෂණාගාර මීයන් බවට පත් කරනවා කිව්වා. මේවයි ප්‍රතිඵල තමයි අද නැවත නැවතත් ජනතාවට ආයාචනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එන්නත විද ගන්න, එන්නත විද ගන්න. අනේ කොහොම හරි ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගන්න, වැක්සින් එක ගන්න කියලා ආයාචනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට මුලින්ම ඇතම් දේශපාලනික කණ්ඩායම් රාජ්‍ය විරෝධය මතු කරන්න ජනතාවගේ ජීවිතවලට බලපාන කාරණා සම්බන්ධයෙන් තමන්ගේ දුරුමත ප්‍රචාරය කිරීම. ඒ නිසා මේ කාබනික ගොවිතැන පිළිබඳව කරන ප්‍රකාශ ගැනත් අපි හරි විමසිල්ලෙන් බලන්න වෙනවා. එක පැත්තකින් කියනවා කෝටි ගණන් මේ පෝර සමාගම් වියදම් කරලා තියෙනවා කියලා. එතකොට ඒවා කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? ඒ සමාගම් නෙවෙයි කතා කරන්නේ. ඒ සමාගම් වෙනුවෙන් පෙනී හිටින වෙන පිරිස් කතා කරනවා. ඒ නිසා මේ රට අනාගතය වෙනුවෙන් ගත්ත තීන්දුව ආය ආපස්සට හැරවිය යුතු නෑ කියන තැනයි අපි ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී ඵලයට පත්වෙන මොන ආණ්ඩුවක් හරි මේ දේශීය ගොවිතැන පරිසරහිතකාමී ගොවිතැනක් විදිහට වර්ධනය කරනවා මිසක් අපි ටික ටික ආය රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙක කලවමේ වගා කරමු. ඒ තැන්වලට යන්න එපා. මොකද ගොවි ජනතාව අලුත් ක්‍රමයට හුරු වෙමින් ඉන්නේ. රජයේ සහතික මිල අල්ලගෙන දැන් සිදු කරන්නේ සහල් මාෆියාවක් කියලා රජරට ගොවිහු කියති කියලා අද මව්බිම් පුවත්පතට වාර්තාවක් ගෙනෙනවා. රජයේ සහතික මිල අල්ලගෙන දැන් ක්‍රියාත්මක වෙන්නේ වී සහ සහල් මාෆියාවක්. රජරට ගොවීන් සඳහන් කරනවා. නාඩු වී කිලෝ එකට රුපියල් 5ක් වැඩි කිරීම නිසා Tamanට හෙක්ටාර් එකක් සඳහා වෙන රුපියල් 25000ක් මුදලක් ලැබෙනවා කියලා. හෙක්ටාර් එකකට රුපියල් 25000ක් අමතරව ලැබෙනවා කියලා සඳහන් කර සිටිනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් අපි දැක්ක පහුගිය දවස්වල වාර්තා කරන කාරණා අනුව රජරට පළාතේ කියන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ විරෝධතාවක් එහෙම එල්ල වෙන්නේ නැහැ. සමහර සංවිධාන අටවගෙන මාධ්‍ය සාකච්ඡා තියෙන බව ඇත්ත. හැබැයි රජරට එහෙම නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ විරෝධතාවක් එල්ල වෙන්නේ නැහැ. පොළොන්නරුවේ ගොවීන් තමයි දැඩි වශයෙන් විරෝධය එල්ල කරන බව මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. ඒතකොට පොළොන්නරුවේ තමයි මහමෝල්ලු කීප දෙනෙක්ම ඉන්නේ කියලාත් එක පැත්තකින් වාර්තා වෙනවා. ඒ නිසා රජයේ සහතික මිල අල්ලගෙන දැන් සිදු කරන්නේ සහල් මාෆියාවක්. රුපියල් 55ට 60ට වී ගන්න එක හොඳ ප්‍රවණතාවක් කියලා රජරට ඇතැම් ගොවිහු සඳහන් කරනලු. ඒ අද මව්බිම් පුවත්පතයි මේ වාර්තාව ගෙනාවේ. ඊට පස්සේ අපි වෙලාව බලමු, විරාමයක් ලැබමු. තවත් පුවත් තියෙනවා. ජපානය යන්න බලාගෙන ඉන්න උදවියට ඒ ගැනත් තොරතුරු තියෙනවා. යළිත් අපි රට දකින පිටු දකිමින් ඉන්නවා රට සහ ලෝකය. මෙවර අයවැයෙන් ගමකට රුපියල් මිලියන 200ක් බැගින් ලබා දීමට යෝජනා වන බව අරුණ පුවත්පත සඳහන් කරනවා. යතේ ජපාන් රැකියාව සඳහා කුසලතා පරීක්ෂණ ලියාපදිංචි වීම සඳහා විදේශ සේවා වෙබ් අඩවියට පිවිසෙන්න කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා රජය සහ ජපාන් රජය අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියාව අවස්ථා ලබා දීම සඳහා පැවැත්වෙන කුසලතා පරීක්ෂණ ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා මේ විභාගය සඳහා වැඩි විස්තර www.slbfe.lk ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. එතකොට විභාගය සඳහා ඔබට සහභාගී වෙන්න පුළුවන්. අද අරුණ පුවත්පතේ වාර්තා කරන කොළඹ නගරයේ තවත් තැන් 3ක් බද්දට අරුණ පුවත්පතේ මේ වාර්තාව ගෙනෙන නායන තරංග ගමගේ කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 3ක් 99 අවුරුදු පදනම මත ආයෝජනය අපිට සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙන බව අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඊළඟට විදේශ පුවත් කෙරෙහි අවධානය යොමු කරන්නේ ඇෆ්ගන් සේවිකාවන්ට ඇෆ්ගනිස්තාන අලුත් පාලනය තලිබාන් පාලනය නියෝග කරනවා පිරිමි වැඩට එන්න ගෑනු ගෙදර ඉන්න. ඇෆ්ගන් රාජ්‍ය සේවිකාවන්ට ගෙදර නැවතිලා පිරිමි වැඩට එවන්නයි තලිබාන් නියෝග කළ තිබෙනවා. බැරිනම් ගෙදරම ඉන්නයි තහංචි. එහෙම කරන්න බැරිනම් ගෙදරම ඉන්න. වසන්ත විජේරත්නයි වාර්තා කරන රාජ්‍ය අංශයට සම්බන්ධ කාන්තාවන්ට Taman වෙනුවට පිරිමි පුද්ගලයෙකු එක්කල නොහැකි නම් නිවසේ නතර වන ලෙස කාබුල්හි තලිබාන් බලධාරීන් නියෝග කර තිබෙනවා. එතකොට මෙතෙක් කාන්තාවක් ආණ්ඩුවේ රස්සාව කරා නම් එතකොට යා කියන්න ඕනේ මම වෙනුවට මම මෙයා අහවලා වෙනවා පිරිමියෙක් කියවන්න ඕනේ. එහෙම පිරිමියෙක් නම් කරන්න බැරි නම් ගෙදරම නවතින්න. තලිබාන් පාලන මේ අතරේ
ඉන්දියාවේ පංජාබ් දාලිත් කුලයේ පළමු මහ ඇමතිපත්වයේ කියලා වාර්තා කර සිටිනවා. මැතිවරණ මෙහෙයුම් ගැන කොංග්‍රස් පක්ෂයේ අර්බුද මතුවේ තිබෙනවා. කොමුණත් පංජාබයේ දාලිත් කුලයේ පළමු මහ ඇමතිපත්වයේ ඉන්දියාවේ බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර මේ ආදී විදියට කුල 4ක් ක්‍රියාත්මක වුණා බුද්ධ කාලේ ඉඳලම බුද්ධ කාල ಭಾರತයේ ඉඳලම කුල ක්‍රමය තවමත් ප්‍රබලයි ඉන්දියාවේ. නිසා පංජාබ් ප්‍රාන්තයේ මහමැති විදියට දාලිත් කුලයේ පුද්ගලයෙක් පත්වීම ලෝක අවධානයට පවා ලක්වන කාරණාවක් බවට පත් වී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍යමේ පිළිබඳව වාර්තා කරද්දී අපිට වැහි තියෙනවා මේ දවස්වල අදත් වැස්ස වැඩි ප්‍රදේශ කීපයක වැස්ස ඇති වෙනවා කියලා සඳහන් කරද්දී ලෝකෙ නිකන් සීතල යුද්ධයක් ලකුණු පහළ වෙනවද කියලාත් හිතනවා. චීන විරෝධී ගිවිසුම් නිසා මිතුරන් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා කර සිටිනවා. අද සනත් වික්‍රමගේ මව්බිම පුවත්පතට කාලයක් තිස්සේ ඉතා මිත්‍ර රටවල් ලෙස සැලකෙන ප්‍රංශය, ඇමරිකාව, එක්සත් රාජධානී සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් අතර කිසියම් ගැටුමක් වර්ධනය වෙමින් ඇති ආකාරයක් දකින්නට පුළුවන්. මේක මේ වෙනකොට ජාත්‍යන්තර දේශපාලන කඩලේ විශාල අවධානයක් දිනාගත් කාරණයක්. මේ ගැටුමට පසුබිම් වෙලා තියෙන්නේ පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඕස්ට්‍රේලියා කියන රටවල් එක්ව අත්සන් කරන ලද අලුත් ආරක්ෂක ගිවිසුමක්. මේ ගිවිසුම පිළිබඳව දින කිහිපයකට කලින් ජෝ බයිඩන්, එක්සත් රාජධානී අගමැති බොරිස් ජොන්සන් සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කියන තුන් දෙනා නිල වශයෙන් නිවේදනය කළාට මේ ඕක්ස් කියන ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දු පැසිෆික් කලාපය තුළ මේ වන විට බලවත් වෙමින් සිටින චීනය මෙල්ල කර ගැනීමේ අරමුණින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ප්‍රංශය ආදී රටවල් කිහිපයක් මේකට විරෝධය පළ කරන්න. එහෙම නැත්නම් මේ මිත්‍රපාක්ෂික රටවල් අතර ගැටුමක් ඇති වෙන්න, මතභේද දක්වා වර්ධනය වෙන්න මේ තත්ත්වය බලපාලා කියලා අද වාර්තා කර සිටිනවා මව්බිම පුවත්පත. ඊළඟට මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන කාරණා දෙකකට අවධානය යොමු කරන්න කැමති. එකක් තමයි අඟල් 8ක අතිදුර්ලභ ලූනා සලබයෙක් හාලි ඇලෙන් හමු වුණා කියලා ඡායාරූපයක් එක්ක සලබයා සමනලය සහ සලබයා හඳුනගන්න තියෙන ලේසිම ක්‍රමේ පරිසර විද්‍යාඥයන් නොවන නිකන් අපි වගේ අයට ලේසිම ක්‍රමේ තමයි සලබයන් සහ සමනලයන් හඳුනා ගන්න. මේ බලන්න සලබයා සාමාන්‍යයෙන් ඉන්නේ මේ පියාපත් දෙක අත්තටු දෙක විහිදුවලා. හැබැයි සමනලයන් ඉන්නේ අත්තටු දෙක එකට එක ගැටෙන විදියට ළඟින් තියාගෙන. මේ සලබෙක් අඟල් 8ක් විශාලයි ලූනා කියන සලබයා හාලි ඇලෙන් සොයාගනිද්දී ඊළඟට යොහානි ශ්‍රී ලංකා ඉන්දියා සංස්කෘතික තානාපතිනියක් බවට පත් වූ පුවත කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා යොහානි පෙරේරා ශ්‍රී ලංකා ඉන්දියා සංස්කෘතික තානාපතිවරියක් විදියට ඉන්දියානු රජ විසින් නම් කරලා තිබෙනවා. මේක මේ සිද්ධිය එහෙම නැත්නම් මේ යොහානිගේ පිම්ම පැති කීපකින් බලන්න පුළුවන්. එකක් තමයි පහුගිය කාලේ අපි දැක්කා රට ඇතුලේ අන්තවාදය එහෙම නැත්නම් ජාතිවාදය වර්ධනය කරන්න ඇතැම් ඉන්දිය නළු නිළියෝ ගායක ගායිකාවුන්ගේ වීරත්වය ජනප්‍රියත්වය භාවිත කළා. යොහානි ලංකාවේ සංස්කෘතික තානාපතිනියක් බවට පත්වීම මගින් ඉන්දියාව සහ ලංකාව අතර සමීප සංස්කෘතික සම්බන්ධතාව. මොකද මේ වෙනකොට යොහානිට ආදරය කරන ඉන්දියානුවන් කෝටි 10ක් විතර ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා සඳහන් වෙන්නේ. එන මිලියන 100කට එහා ප්‍රමාණයක් ඉන්දියානුවන් යොහානිට ආදරය කරනවා. ඒකට යොහානිට ආදරය කරන රසිකයන් මගින් ඉන්දියාවට ශ්‍රී ලංකාව පිළිබඳ සංස්කෘතික තායකත්වය එහෙම නැත්නම් හොඳ චිත්‍රයක් මවන්න හොඳ අවස්ථාවක් නියුදා වෙන්නේ. අර ඉන්දිය ද්‍රවිඩින් දකුණු ඉන්දිය නළු නිළියෝ මේ රටේ ජාතිවාදය වපුරවන්න බලපෑම් කළා අහිතකර අන්දමින්. හැබැයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒ වගේම ලංකාවේ වාරික ගැටලුව ගැන හොඳ චිත්‍රයක් මවන්න යොහානිට හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම යොහානි කියලා කියන්නේ ඉගෙනගෙන සංගීතය කරපු කෙනෙක්. ඒ නිසා ඉගෙනගෙන සංගීතය කළොත් ජාත්‍යන්තරයේ පවා අවස්ථා දිනා ගන්න පුළුවන්. මේ හොඳ කර්මාන්තයක් විනෝදායන කර්මාන්තය මේ ඉන්ඩස්ට්‍රී එක. එතකොට ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. යොහානිගේ ජයග්‍රහණය පිළිබඳව කතා කරනවා වගේ. මොකද යොහානිගේ ගීතය මේ වෙනකොට ඇමරිකන් ගීත දර්ශකයේ පවා ඉහළ අංකවල තියෙනවා. ඒ අනුව ගත්තම ජාත්‍යන්තරයේම අවධානය දිනා ගන්න දේශීය නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් හේතු වෙච්ච එක සතුටට කාරණයක්. කියන්නේ අපිට විනෝදායන කර්මාන්තෙත් අපේ චිත්‍රපටිවලට අපේ ගීතවලට හොඳ ඉල්ලුමක් හදාගන්න මේ හොඳ අවස්ථාවක් යොහානි විවෘත කරලා දුන්නේ. ඒ පිළිබඳව මතක් කරනවා. අපි අතීතයට හැම විටම කෘතවේදී. ඒ අනුව අද සිටියානම්
සියවෙනි ජන්මදිනයේ සමරන විමල් අබේසුන්දර ඒ අපේ තාත්තා කියලා මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා ලිපියක් ලියනවා. ප්‍රවීණ සාහිත්‍යදරයෙක්, පඬිවරයෙක් සහ අර්ථපූර්ණ ගීත රචකයෙක් වූ අභාවප්‍රාප්ත විමල් අබේසුන්දර සූරීන්ගේ ජන්ම ශත සංවත්සර සමරුම අදට යෙදෙනවා. ඒ වෙනුවෙන් තමයි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන් මේ ලිපිය ලියන්නේ. එදා තාත්තා ලියූ බොහෝ දෑ බොහෝ අයට තේරුම් ගැනීමට දුෂ්කර වූයේ තාත්තා විසින් උපයුක්ත භාෂා රීතිය, භාෂා ශෛලිය නිසා යයි මම සිතමි. හැබැයි අද වන විට නැවත නැවත කියවා බැලුවොත් ඒ කියපු කරපු දේවල්, ලියපු දේවල් වල වටිනාකම නොව පැරණි සහ වන රමණී තව තවත් වටිනාකම් ගෙන දෙන්නක් බව පැහැදිලි. මහාචාර්යතුමා ලියනවා අපේ අම්මාට හොඳ සමියෙකු මපියා අපට සැබෑ පියෙකු විය. මිතුරන්ටත් නෑදෑයින්ටත් ලෙන්ගතු මිනිසකු ලෙස ඇතැම්හු අගයති. අද ආචාර්ය විමල් අබේසුන්දරයන් පිළිබඳව ගුණ සමරණ එහෙම නැත්නම් ජන්මදිනය සමරන ශත සංවත්සරයේ සමරන ලිපි සහ කවි ජාතික පුවත්පත් කිහිපයකම පළ වී තිබෙනවා. ජනගණ නයන වශී කළ ලංකා කියලා ගීතයක් අපි GSP රාණි පෙරේරා මහත්මිය ගායනා කරනවා අහලා තිනවා. මේ ගීතයේ තියෙන සිංහල නොවන වචන පාලි සකු වචන දිහා බැලුවම පාලි සහ සංස්කෘතික වචන දිහා බැලුවම විමල් අබේසුන්දර මහත්මයාගේ භාෂා පටුත්වය කොයිතරම්ද කියලා හිතෙනවා. ඒ එතුමන් පිළිබඳව කෘතවේදී සටහනෙන් පස්සේ අපි කාටුන් බලන්න යනවා. අද පුවත්පතේ ඩොග් ටෝක් කාටුන් එක තෝරගන්නවා. ප්‍රියන්ති පෙරේරා නිර්මාණය කරන්නේ. ෂූ මිහිරි පානේ පද්මට ගහලා හෙට මැරුණත් හිතට ශැපයි කොරෝනා හැදිලා එක්කෙනෙක් එහෙම කියනවා. එතකොට බාර් ඇරපු මගේ දෙයියට ශාකුවට ශල්ලි තමයි. පොත්හල වසා ඇත බාර් ඕපන් කර ඇත කියලා වාර්තා කරද්දී කොහොමුණත් පොත් කර්මාන්තය ග්‍රන්ථ ප්‍රකාශකයින් මේ වෙනකොට දැඩි දුෂ්කරතා ගණනාවකට ලක්වමින් ඉනවා. රස්සාවල් කරන උදවියට පඩි ටික දෙන්න ඕනේ. වෙනද මේ සාහිත්‍ය මාසෙද්දී හැම පුස්තකාලය හැම මුද්‍රණාලයක්ම සහ පොත් සාප්පුවක්ම පිරීලා ඉතිරිලා යනවා. හැබැයි කොරෝනා වසංගතය නිසා මේ අවුරුද්දෙත් ග්‍රන්ථ කර්මාන්තය, පොත් කර්මාන්තය අඩාල වෙලා තියෙනවා. අඩුතරමින් කියන්නේ පිටරට විෂය නිර්දේශවලට ඉගෙන ගන්න දරුවන්ගේ පොත් ටික මිලදී ගන්න හරි පැය කිහිපයක කාලයක් පොත් සාප්පු විවෘත කරන්න ඉඩක් දෙන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. මේක ගැන රජයේ අවධානය යොමු වෙයි. අද ඩොග් ටොක් අඳින ප්‍රියන්ති පෙරේරා කියන්නේ බාර් ඇරලා පොත් සාප්පු වහලා කියලා. අංජනගේ කාටුන් එක තෝරගන්නේ දිනමින පුවත්පතෙන්. සජ්ජබ මන්ත්‍රීවරු අනුරාධපුර හිරගෙදරට යන්න හදලා. බීලද යන්න හදලා තියෙන්නේ කියලා කාටුන් අඳින අංජන අහනවා දිනමින පුවත්පතට කාටුන් ඇඳලා. ඊට පස්සේ දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අපිට හමු වෙනවා. ඇඳින නීති බලපත්‍රය වෙනුවට අපි උදැල්ලක් පාවිච්චි කළානේ සර්. ඇයි දැන් පාවිච්චි කරන්නේ මොකද්ද බං? මොකුත් ඕන නෑ සර්. වයින් ස්ටෝර්ස් යනවා කිව්වම ඇති. ඉස්සර අපි උදැල්ල පාවිච්චි කරන්නේ මේ නිරෝධායන නීති තියෙන ක්‍රියාත්මක වෙන ඇඳින නීති ක්‍රියාත්මක වෙන කාලේ. දැන් උදැල්ල ඕනේ නෑ. බාර් එකට යනවා කිව්වන් පස්සේ පොලිසියෙන් chance එක හම්බ වෙනවා ඇති කියලා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ උදවියට හිතනවලු. භාණ්ඩාගාර දිහා බැලුවම අනුර තේනුවරට හිතෙන්නේ හැම තැනම හිල්. කවුද මේ භාණ්ඩාගාරේ හිල් වහන්නේ? මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා. භාණ්ඩාගාරේ හැමතැනම හිල්. එතකොට මේක වෙල්ඩිං තියන්නේ එහෙම නැත්නම් මේවා හිල් වහන්නේ එක පැත්තකින් මුදල් ඇමතිතුමා හැම උත්සාහ ගනිද්දී තව රාජ්‍ය නිලධාරීන් කියන මීයෝ සල්ලි නෝට්ටු කාදමන සල්ලි කාදමන නිසා රාජ්‍ය නිලධාරීන් මුදල් ඇමතිතුමා භාණ්ඩාගාරේ හිල් වහන්න චක්‍රලේඛයක් ගෙනාවා කියලා තමයි අනුර තේරුණවරට හිතෙන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ ඊළඟ කාටුන් එක තෝරගන්නේ දිනමින පුවත්පතෙන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා 17 වෙනිදා පහුගිය 17 වෙනිදා ගිහිලා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ පිළිරුවට මල්දමක් පළඳවනවා. ජේ.ආර්. හදපු දේශපාලන ආර්ථික රාමුව කඩන්න කාටවත් බැරි වුණා. එතෙන්දී එතුමා කියනවා සර් තමයි හොඳටම කළේ කියලා එතුමා හිතන්න ඇතිලු. අපිට පස්සේ සූදානම් කාටුන් අවසන් කරන්නත් ඕනේ. කාටුන් අවසන් කරන්න දවසේ පද 4 තෝරගන්නවා විදුර අබේනායකගේ
රටවැසුවත් බාර් ඇරලලු හතර වටේ දෙනවලු හොරහොරා ජාවාරමට බැටේ බැටකන තවත් අය පොලිසිය සමග ගැටේ අකුරට කිරට දරු පරපුර හඬති රටේ අකුරට කිරට දරු පරපුර හඬති රටේ ඒ කවිපදය රාව ප්‍රතිරාව නැංවේවා අකුරට කිරට දරු පරපුර හඬති රටේ කවුරුත් වග කියන්න ඕනේ අපිත් වග කියන්න ඕනේ කොරෝනා පැතිරීම වැලැක්වීමට කටයුතු නොකළොත්. ඒ නිසා මුහුණු ආවරල් පළඳිමු එළියට යන්න එපා අර කියපු තැන් වලට යන්න ඕනේ නිරෝධායන නීතිය ක්‍රියාත්මකයි සුරක්ෂිත වෙන්න ඔබ නිරුපද්‍රිත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත හෙටම ගැහෙමු. ආයුබෝවන්.